ඒක ඉතින් 아무තු දෙයක් නෙමෙයි. හැබැයි හැමෝටම බිඳුණු හීන තියෙනවා කිව්වොත් චුට්ටක් වෙනස්. බිඳුණු හීන කියනවට වඩා මම කැමති කියන්න හැමෝටම නිදාගත්ත හීන තියෙනවා. ජීවිතේ කවදාවත් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච, ඒ නිසා නිද්‍රාවටපත් වෙච්ච, යටපත් කරගත්ත ආශාවන් හීන මිනිස්සුන්ට තියෙනවා. මේ වගේ හීන හිටපු ගමන් අවදි වෙනවා. සාමාන්‍යයෙන් නිින්දෙන් අවදි වෙනවට වඩා වෙනස් දෙයක් හීන අවදි වෙන එක. එහෙම හීනයක් අවදි වුණාම හීනයත් එක්ක බැඳිච්ච අතීතය එහෙම් පිටින්ම නැවතත් දිගහැරෙන්න පටන් ගන්නවා. මට කියන්න ඕනේ දැන් හීන අවදි වෙන්නේ කොහොමද කියන එක. මොකක් හරි ගිනි පුළිඟුවක් ඒ වගේ තැනකට ආවම මහ විශාල ගින්දරක් ඇවිලෙන්න පටන් ගන්නවා. අතීතයේ අපි දැකපු දෙයක්, ගිය තැනක්, ගස්වැල්, ගංගා, ඇලදොල, කඳු වැටි, මහ පාරවල්, බස් නැවතුම් පොළවල්, මේ වගේ තැන්වල අපේ හීන තියෙනවා. වාසනාවකට ඒක කවුරුත් දන්නේ නැහැ. අපේ හීන හැංගිලා තියෙන තැන්වලින් අපි යනකොට සමහර වෙලාවට ඒ හීනේ අවදි වෙනවා. ඒ හීනේ අවදි වුණාට පස්සේ අනිත් කිසිවෙකුට පේන්නේ නැති වෙන්න අපි හඬනවා. මොකද ඒ හීනේ අනිවාර්යයෙන්ම බිඳුණු හීනයක්. පුදුමය කියලා කියන්නේ නිදාගෙන ඉන්න සිහින අවදි කරවන්න අතීත මතක සටහන් ඕනම දෙයකට පුළුවන්. සමහර වෙලාවකට සුවඳකට පුළුවන්. අතීතයත් එක්ක බැඳිච්ච සුවඳක් දැනුණු විගස ඔබයි මායි ගිහිල්ලා නවතින්නේ අපේ අර නිදාගෙන ඉන්න හීනයක් ළඟ. මේ කතාව හරි අපූර්වට කියන තැනක් සිංහල ගීත සාහිත්‍යයේ තියෙනවා. දඬුවැල් බෑමී සුවඳ දැනෙනකොට, දඬුවැල් බෑමී සුවඳ දැනෙනකොට ඔහුට මතක් වෙන දෙයක් තියෙනවා. ඒ සුවඳත් එක්ක මුළු අතීතෙම අපි කරපු කියපු දේවල් ඔක්කොම මතක් වෙනවා. එතකොට හඬා ගන්නවත් බැරුව ලත වෙන වෙලාවේ ඔබ ගැන සිහි වෙනවා. එතකොට සිහිනය උපදිනවා. ජීවිතේ හරි පුදුම දෙයක් කියලා කියන්නේ මෙහෙම හීන පොඩි බැඳගත්ත මිනිස්සු අපි ඔක්කොම. අපි කවදාවත් අනුන්ගේ හීනවලට hina වෙන්න හොඳ නැහැ කියලා කියන්නේ ඒකයි. මට වගේම ඔබට වගේම හැම කෙනාටමත් හීනයක් තියෙනවා නිදාගන්න. අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බමරු බමන විට සිය දහසට ඇඟිලි ගනිනා මට ඔබ ගැන සිහි වෙනවා. එතකොට කී පදලිය වෙනවා. රඹවන් ඒනේ කරල් පැසෙන කොට අඹ මල් ගානේ ඉරව් හඬන විට දොඹ තුරු මානේ සෙවන දකින්න මට ඔබ ගැන සිහි වෙනවා. එතකොට සිතිවිලි ඉගිලෙනවා. අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බමරු බමන විට
සිය දහසට ඇඟිලි ගනිනා මට ඔබ ගැන සිහි වෙනවා එතකොට කී පදලිය වෙනවා අරලියලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බමරු බමන විට සිය දහසට ඇඟිලි ගනිනා මට ඔබ ගැන සිහි වෙනවා එතකොට පදලිය වෙනවා ලෝකෙ කොයිතරම් දියුණුවයි කියලා අපි හිතාගෙන හිටියත් අපි හරිම නොදියුණුවයි කියලා මට හිතෙනවා. ආදරය මනින්න මිනුම් දණ්ඩක් හදාගන්න තාම කිසිම විද්‍යාඥයෙකුට බැරි වුණා. අපි හඳට ගිහිල්ලා තියෙනවා. අඟහරු ලෝකෙටත් යනවා. හැබැයි අපි අතර තියෙන ආදරේ මැනගන්න පුළුවන් උපකරණයක් අපිට තාමත් හදාගන්න බැරි වෙලා තියෙනවා. හරියටම කෙනෙක්ගේ හිතේ තියෙන ආදරය කොයිතරම්ද කියලා දැනගන්න පුළුවන් වුණා නම් මිනිස්සු මීට වඩා සුන්දර වෙනවා කියලා මං හිතනවා. මම වැස්ස දිහා බලාගෙන ඉන්නවා. වැහි බින්දු වැටෙනවා. කොහොමද වැහි බින්දු වැටෙන්නේ? කොහොමද වැහි බින්දු හැදෙන්නේ? මේක එක දවසක තනි එක්කෙනෙක් බොහොම ලේසියෙන් කරපු දෙයක් එහෙම නෙමෙයි. කල්ප ගානක් තිස්සේ මේ මහ පොළොව ගහකොළ සියල්ලම වෙහෙස වෙලා එක වැහි බින්දුවක් නිර්මාණය කරලා තියෙන්නේ. අපි දන්නවා නම් වැස්ස නිර්මාණය වෙලා තියෙන්නේ මේ තරම් විශාල කැපකිරීමක් එක්ක කියලා. අපි කල්පයක් ඒ වැස්සේ තෙමෙනවා. ඒ වැස්සේ ආදරෙන් තෙමෙනවා. මට මේක සමපාත වෙන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරයට. අම්මලා දරුවන්ව ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කරනවා. තාත්තලා දරුවන්ව හදවත ඇතුලේ තියාගෙන රැකගෙන ඉන්නවා. අම්මලා ඒ ආදරේ ඇස්වල කඳුළු විදියට පිට කරලා හරිනවා. තාත්තලා ඒ ආදරේ සුසුම් විදිහට හිත ඇතුළට උකහා ගන්නවා. තාත්තා කෙනෙක්ගේ හිත ඇතුලේ තියෙන හිර වෙලා තියෙන ආදරේ මං හිතන්නේ දරුවන්ට තේරුම් ගන්න බෑ ඒ තාත්තලා නැති වෙලා යනකම්. ඒක තමයි පියවරුන්ගේ ජීවිතවල තියෙන අවාසනාවන්තකම. ඔවුන් නිහඬව ආදරය කරනවා. අම්මලා වගේ ආදරේ ප්‍රකාශ කරන්න දන්නේ නැහැ. ඔවුන් හිත ඇතුලේ තියාගෙන දරුවන්ව රකින්නවා. ඔවුන්ට මතු පිටින් අත ගාලා සිප වැළඳගෙන ආදරේ කියන්න දන්නේ නැහැ. ඔවුන්ට වචන නැහැ ආදරේ කියන්න අම්මලාට තරම්. හැබැයි තාත්තලාගේ හිතවල ආදරේ පිරීලා තියෙනවා. දරුවන්ට තාත්තලාගේ ආදරේ කොයි වගේද කියලා දැනෙන්න පටන් ගන්නෙ ඒ තාත්තලා නැති දවසට. සමහර විට ඒ දරුවෝ අම්මලා තාත්තලා වෙච්ච දවසට ඔවුන්ට කල්පනා වෙනවා අපේ තාත්තා අපට කොච්චර ආදරේ කරන්නේ නැද්ද. හැබැයි එතකොට අපි ප්‍රමාද වැඩි. වැහි බින්දුවක් හදන්න මේ මහ පොළොව ගහකොළ කොයිතරම් වෙහෙස වුණාද කියන එක දකින්න හැම මොහොතකම මට දැනෙන්නේ තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න වඩන්න රකින්න කොච්චර වෙහෙස වුණාද කියන එක. ඒ වෙහෙස දන්නවා නම් අපි
එක මොහොතක්වත් ඒ ආදරෙන් මිදෙන්නේ නැහැ. අරහින් හඬට දිය පෑරෙන පහළවක්කඩේ දුරගලා පසින රිදිසිනා රැලිතාමතියේ කඳුවලරු මැදින් එන හුළඟට කනතියන් පුතේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපුවේ තෙතමනේ කඩොළු මඩුළු උඩ කැරගෙන සකලයෝ ඉන්නේ මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ කොලේ කොතැන තිබුණද මහවනේ දන්නේ නෑ කුණ්ඩලේ තරම ඇත් නැහැකින් බලාගන්න බෑ පුතුසෙනේ සිරුර සිඳ යන හැටි කියාගන්න බෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ අරහින් හඬට දිය පෑරෙන පහළවක්කඩේ දුරගලා පසින රිදිසිනා රැලිතාමතියේ කඳුවලරු මැදින් එන හුළඟට කනතියන් පුතේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහා පොළොවේ පපුවේ තෙතමනේ වැඩිපුරම කතා කරන්නේ ආදරය ගැන. මං හිතන්නේ වැඩිපුරම මිනිස්සුන්ට නොලැබෙන්නේ ආදරය කියලයි. ආදරය කියන එක මිනිස්සෙකුට ලැබුණම ඒ මිනිස්සයා එහෙම් පිටිම වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි ආදරයේ තියෙන මහ ලොකු හපංකම. අපිට අපි ගැන ආඩම්බරයක් ඇති වෙන්න පටන් ගන්නවා. මට කිසිවෙකු ආදරය කරනවා කියන හැඟීමම මම කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා මට තේරුම් කරලා දෙන්න සමත් වෙනවා. මේක උදාහරණයකට පෙරලා ගන්න පුළුවන් වුණා නම් හරියටම ආලෝකය ලැබුණම භෞතික වස්තුවක හෙවණැල්ල විශාල වෙලා පේනවා වගේ. ඔබට ආදරය ලැබුණම ඔබ කලින් හිටියාට වඩා
විශාල උත්තුංග සුවිසල් කෙනෙක් බව ඔබට දැනෙන්න පටන් ගන්නවා. මට මාව දැනෙන්න පටන් ගන්නවා. ඒ ආදරය විසින් මම වටිනාකමක් තියෙන පුද්ගලයෙක් නේද කියලා මට හිතන්න පුළුවන්කම ලැබෙනවා. හරියටම අර විශාල හෙවණැල්ල වගේ ආලෝක ධාරාවක් විසින් නිර්මාණය කරපු විශාල හෙවණැල්ල වගේ මට මාව ලොකුවට පේන්න පටන් ගන්නවා. ඔබ එළියක් වී හෙවණැල්ලක් දී මට මා කවුදයි කියා දුනේ. හිටියට වැඩියෙන් සුවිසල් මා දෙස කුරා කුහුඹු මම බලා ඉමි. එහෙම ප්‍රේමයක තියෙන භයානකකම තමයි මට මාව නැති වෙලා යන එක. අන්තිමේදී අපි ආදරය කරන්න ගිහිල්ලා අපි ආදරය ලබන්න ගිහිල්ලා අපිට අපිව නැති වෙලා යනවා. මම එහෙම කියන්නේ මම කියන පුද්ගලයා නැති වෙලා අපි දෙන්න එක්කෙනෙක් බවට පත් වෙනවා. ටික ටික ආදරේ වැඩි වෙන්න මට මාව අමතක වෙලා යනවා. අන්තිමට අපි හුස්ම ගන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්. අන්තිමට අපි ජීවත් වෙන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්. අන්තිමට ඒ ආදරය තමයි අපේ ජීවිතේ බවට පත් වෙන්නේ. එහෙම වුණාම එක පැත්තකින් ඒක භයානකයි තමයි. නමුත් ඒකේ විශාල ආශාවාදයක් තියෙනවා. මොකද මට මාව අමතක කරලා තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙනවා කියන එක හැමදාම හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් ප්‍රේමය අත්විඳින අයට, ප්‍රේමය බෙදා දෙන අයට විතරමයි.
උඹ මම බලායිමි ළමා කාලෙදී ඔබ ආදරය කරපු ගීතයක් කොච්චර සමාජ විරෝධීද කියලා පස්සේ කාලෙක තේරෙන්න ගත්තොත් කොහොම හැඟීමක්ද ඇති වෙන්නේ? මම දැන් තෝරගත්ත ගීතය ළමා කාලේ හුඟක් ආදරය කරපු ගීතයක්. හැබැයි මේ ගීතය අපේ රටවල් වල තියෙන ආචාර ධර්ම විරෝධී සමාජ විරෝධී බව අපූර්වට කියනවා. ගීතේ පටන් ගන්නෙම පෙම් කළ වරදට මට වද දෙන්නේ කියලා. ඒකෙන් කියනවා පෙම් කිරීම වරදක් කියලා. මේ ලෝකේ මිනිස්සු මේ තරම් දරුණු වෙලා තියෙන්නේ. මේ ලෝකේ මිනිස්සු මේ තරම් නරක වෙලා තියෙන්නේ ප්‍රේමය අත්දකින්නේ නැති හින්දා. ප්‍රේම කිරීම වරදක් කියලා කියන සමාජයක අපි ජීවත් වෙනවා. කොටින්ම තවත් කෙනෙක්ගේ ජීවිතය තීරණය කරන්න තවත් කෙනෙකුට පුළුවන් කියලා හිතන සමාජයක අපි ජීවත් වෙනවා. අපි මොකද්ද සමාජගත කරන්න යන්නේ? අපි සමාජගත කරන්න යන්නේ මට ප්‍රේම කරන්න තව කෙනෙකුගෙන් අවසරය ගන්න ඕනේ කියන එක. එතකොට ඒගොල්ලෝ මිනිස්සුද? සත්තු? වහල්ලු? එහෙම නැත්නම් විලංගු දාගත්ත මිනිස්සු ඉන්න සමාජයක ප්‍රේම කරන්න තව කෙනෙක්ගෙන් අවසරය ගන්න ඕනේ. අඩුම ගානේ ඔබේ දරුවට, ඔබේ සහෝදරයට, ඔබේ සහෝදරියට ප්‍රේම කරන්න ඔබෙන් අවසරය ගන්න ඕන නම් ඔබ වහල් හිමියෙක් කියලා අමතක කරන්න එපා. මං කියන්නේ මිනිස්සුන්ගේ නිදහස පිළිබඳව මිනිස්සු මීට වඩා හිතන්න ඕනේ. අප විසින්ම අපේ නිදහස නැති කරගනිමින් ඉන්නවා කියලායි මට පේන්නේ. අඩුම ගානේ අපි කන්න ඕන දේ, අපි බොන්න ඕන බෙහෙත ඒක තව කෙනෙකුට තීරණය කරන්න දෙන්න පුළුවන්. ඕනේ නම් අපි අඳින ඇඳුමක් තව කෙනෙකුට තීරණය කරන්න දෙන්න පුළුවන්. හැබැයි අපි ආදරය කරන්නේ කාටද කියන එකත් අපි තව කෙනෙකුට ඕන විදිහට තීරණය කරනවා නම් මේ සමාජයේ කොයි තරම් පහත තැනකද ඉන්නේ කියලා ඔබ හිතන්න. මොකද ආදරය කියලා කියන්නේ මානසික හැඟීමක්. ඒක තනිකරම ඔබට විතරක් ආවේනික දෙයක්. ඔබට විතරයි දැනෙන්නේ මේ හැඟීම. කවුද කොයි වගේ කෙනෙක්ද මොකක්ද කියන එක වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ. හැබැයි ඔබට තීරණය කරන්න අයිතියක් තියෙන එකට මේ සමාජයේ මැදිහත් වෙනවා නම් අඩු ගානේ ඒ ගැන කතා කරනවා නම් ඔබ කාට හරි ආදරය කරන වෙලාවට මේ සමාජයේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇයි එහෙම ආදරය කරන්න කියලා අහනවා නම් මොකක්ද ආදරය කරන්න හේතුව කියලා අහනවා නම් එයාට ආදරය කරන්න එපා කියලා කියනවා නම් නිකන් කල්පනා කරලා බලන්න අපි මානසික නිදහස පැත්තෙන් කොතනද ඉන්නේ කියලා. මං හිතන්නේ ආදරය කිරීම පිළිබඳව අනිත් මිනිස්සුන්ගේ නිදහසට ඇඟිලි ගැසීම තරම් තිරස්චීන ක්‍රමයක් මේ සමාජ ක්‍රමේ තවත් නැහැ. පෙම් කළ වරද මට වද දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියන්දී මට සමාව දෙනු මෙන් ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ මට වද දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියන්දී මට සමාව දෙනු මෙන් ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ
කවදාවත්ම ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැනම කවදාවත්ම සාක්ෂාත් කරගන්න බැහැ කියලා දැනම ප්‍රේමයක් පටන් ගන්න තැනක් තියෙනවා අපේ රටේ. ඒක තමයි සරසවිය. විශේෂයෙන්ම පේරාදෙණි සරසවි ප්‍රේමය. ඉතිහාස කතාවල සිංහල ගීතාවලියේ පේරාදෙණි සරසවි ප්‍රේමය හරි ජනප්‍රිය මාතෘකාවක්. මහවැලිය, හන්තාන, ගැටබෙ බෝධිය පේරාදෙණි සරසවියේ තියෙන පේරාදෙණි සරසවි ප්‍රේමයේ තියෙන වැදගත් උපාංග. හන්තාන සෙලවෙන්න ගීතයත් එක්ක මට සංගවා තබන්න ඕන කරපු යටි පෙළක් තියෙනවා. පිරිමි ප්‍රේමය ටිකක් වෙනස් ගැහැණු ප්‍රේමයට වඩා. සමහර වෙලාවට අතීත ප්‍රේමයන් අමතක කරලා දාන්න බොහෝ දෙනෙක් කැමති වුණාට පිරිමි කැමති නැහැ අහිමි වී ගිය ප්‍රේමය තමන්ව අමතක කරලා දානවට. ඔවුන් කැමති දැන් නැති වුණත් ළඟ ඉන්න බැරි වුණත් එයා මං ගැන හිතා ඉන්නවා නම් කියලා හිතලා සැනසෙන්න. අඩුම ගානේ ඒ ආදරේ ඉවර වෙලා අවසන් වෙලා අපි වෙන තැන්වල පැලවෙලා දලු දාලා ඒ වුණාට තාම එයාට මාව මතක් වෙනවා ඇති කියලා කියන හැඟීම පිරිමියෙකුට මං හිතනවා වැඩිපුර ආශ්වාදයක් ලබා දෙනවා කියලා. දැන් ඉතින් ඔය කඳුළු පිහදා ගන්න මං ආයේ කවදාවත් එන්නේ නැහැ. අපිට කවදාවත් මුණ ගැහෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මාව අමතක කරන්න කියන කතාවත් එක්කම ඔහු කියනවා අන්තිම පෙම්හසුන නොබලාම රැක ගන්න. බොඳ සිහින පිබිදෙන්න නොතබා සිටින්. ඇයි අන්තිමම පෙම්හසුන නොබලාම රැක ගන්න කියලා කියන්නේ? ඒ පෙම්හසුනේ මොනවද තියෙන්නේ කියලා අය හැමදාම කල්පනා කර ඉන්න ඕනේ. මං ගැන අය හිතා ඉන්න ඕනේ. මම නැති වුණත් කොතන හිටියත් මාව ඇයට මතක් වෙන්න ඕනේ කියලා කියන පිරිමි ප්‍රාර්ථනාව තමයි අන්තිමම පෙම්හසුන නොබලාම රැක ගන්න කියලා කියන්නේ.
ස්නේහයකි එදවස පැතුම් මං ආය දෙක ගන්න එන්න ඉතින් දම්පාට මල් වැටුණු මල් පාර හැර යන්න ළඟ වුණු කාලයට සමුදී දුකින් නිම්හිම් නැති ප්‍රේමයට මේ ලෝකෙ සිද්ධ වෙච්ච ලොකුම අසාධාරණය තමයි ප්‍රේමය සම්මත සහ අසම්මත වශයෙන් බෙදීම. ඉපදෙන්න හිත ඇතුලේ නම් වෙනත් කෙනෙක් පිළිබඳව ඇතිවන දයාර්ධ හැඟීමක් නම් ඒ ප්‍රේමය ඇයි අපි සම්මතද අසම්මතද කියලා වෙන් කරන්නේ? ප්‍රේමය නිම්හිම් නැති වුණාට ප්‍රේමයට සීමා මායිම් දාන්නේ. මෙහෙම අපේ ඉතිහාසයේ පුරා ප්‍රේමය සීමා සහිත කරලා කොටු කරලා බෙදලා වෙන් කරලා කඩලා සම්මත ප්‍රේමය සහ අසම්මත ප්‍රේමය කියලා වෙන් කරලා තිබුණා. ඒ පිළිබඳව ලියුණු ගීත අතර 80 දශකයේ භාෂාමය විදග්ධ භාෂාමය වින්‍යාසය තිබුණු ගීතයක් තමයි රන් කෙන්දෙන් බැඳ අතැංගිලි එක්කලා ආදරයයි කියන ගීතය. සියලුම දේ අනිත්‍යයි කියලා පිළිගන්න ධර්මතාවයක් තියෙන සමාජයක හිත වෙනස් වෙනවා, චිත්තක්ෂණයකින් හිත වෙනස් වෙනවා කියලා පිළිගන්න සමාජයක ආදරය වෙනස් වෙනවා කියලා පිළිගන්න මිනිස්සු කැමති නෑ. කෙනෙක් රන් කෙන්දෙන් බැඳිලා හිටපු පමණින්ම හැඟීම් වලින් සිතුම් වලින් තව කෙනෙක් වෙත ආදරයෙන් බැඳෙනවා කියලා පිළිගන්න මේ සමාජය කැමති නෑ. එතන ලොකු විසංවාදයක් තියෙනවා. හිත වෙනස් වෙනවා නම් මිනිසුන්ගේ ආදරය වෙනස් වෙන්න පුළුවන්. බාහිර හේතු නිසා, මූණ දුන්න අත්දැකීම් නිසා, වෙච්ච කරදර නිසා, යම් කාරණාවක් නිසා ආදරය වෙනස් වෙන්න පුළුවන්. එහෙම ආදරය වෙනස් වුණාම ඒ අය දිහා අවඥාවෙන් බලන සමාජයක තමයි අපි ඉන්නේ. හැබැයි අපි ඒ අතරම පිළිගන්නවා හිත වෙනස් වෙනවා කියලා. ඒ අතරම අපි පිළිගන්නවා මේ ලෝකෙ සියලු දේ අනිත්‍යයි කියලා. ආදරයට පමණක් නිත්‍ය වෙන්න ඕනේද?
ගෙන්දෝ මා හෙට දින සමුගන්නේ ඔබ ගෙන්දෝ ඔහු ගෙන්දෝ මා හෙට දින සමුගන්නේ ඔබ ගෙන්දෝ ඔහු ගෙන්දෝ මා හෙට දින සමුගන්නේ අද අපි කතා කරන්නේ ප්‍රේමය ගැනමයි. ප්‍රේමයේදී පේන මිනිසුන් සහ පරිබාහිර මිනිසුන් අතර ලොකු වෙනසක් තියෙනවා. එකම මිනිසයා ප්‍රේම කරන විට පේන විදිය සහ ප්‍රේමය අහිමි වූ විට පේන විදිය අතර වෙනසක් තියෙනවා. මේක හරියටම ස්වභාව ධර්මයත් එක්ක සංසන්දනය කරනවා නම් ගිනි කන්දක් වගේ. සුදු හිම කැටි වලින් වැහිච්ච මතු පිටක් තියෙන හරි ලස්සන හැබැයි ඇතුළත ගින්දර පිරිච්ච ගිනි කඳු වගේ මිනිස්සු. අපිට පේන්නේ අපි නිවැරදි කියන එක විතරයි හැමතිස්සෙම. අපට දැනෙන්නේ අපි තමයි ආදරණීය කියන එක විතරයි. අපි තමයි හරි කියන එක විතරයි අපට හැමතිස්සෙම දැනෙන්නේ. ඔබ ගින්දර දලු පිරිච්ච හැබැයි උණු ලෝදිය ඇතුළත හංගගෙන ඉන්න ගිනි කන්දක්. මම එහෙම නෙමෙයි. මම සුදු ලස්සන හිම වැටිච්ච ඒ ගිනි කන්ද ගාව තියෙන මල්ලත්තක්. ඔබේ රුවට වහ වැටිච්ච මල්ලත්තක් මං. තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් දිහා ආදරෙන් බලන එකවත් ඉවස ගන්න බෑ. ඒක තමයි භයානකම මේකේ තියෙන. ඒක තමයි මේකේ තියෙන වේදනාත්මකම පැත්ත. ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සිය ළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම් ඒ දෑසෙන් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං ඒ තරම් වේදනාත්මක තැනකටපත් වෙන්නේ ඔබ තවත් කෙනෙක් දිහා බැලුවොත්. ඔබ තවත් කෙනෙක් දිහා බලනවා කියලා මට දැනුනොත් ඒ ඇති මට කඳුළු බිඳක් බවට පත් වෙන්න. ගින්දර දලු පිරිච්ච උණුලෝදිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරු ගිනි හැලිච්ච පළගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල්ලත්තක් නම් ඔබ ගින්දර දලු පිරිච්ච උණුලෝදිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරු ගිනි හැලිච්ච කොළගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල්ලත්තක් මං. මතු පිට නිසලව පෙනිච්ච ගංගාවක් නම් ඒ ගඟ දිය මත වැටිච්ච සඳ කැන්ද හයක ඇතිච්ච කත විනිවිද සිත පිරිච්ච මුදු සීලක් මං. කොපතලා
වෙච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් ඔබ වින්දර දලු පිරිච්ච උණුලෝදිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරෝ පිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල්ලත්තක් මං ඔබ ගින්දර දලු පිරිච්ච උණුලෝදිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරෝ පිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල්ලත්තක් මං ඉර හැරෙන දිහාවට හැරෙනවයි කියලා ප්‍රවාදයේ තියෙනවා සූර්යකාන්ත මල්. හැබැයි සූර්යකාන්ත මලකට කවදාවත් ඉර අයිති කරගන්න බෑ. Tamanට අයිති කරගන්න බැරි දෙයක් දිහා දුර ඉඳලා බලාගෙන ඉඳීමත් එක්තරා විදියක ආදර පාරමිතාවක්. සමහර වෙලාවට කිසිම හිමිකමක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව කිසිම යුතුයකමක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තව කෙනෙක් වෙනුවෙන් කැපවෙච්ච යමක් තියෙන්න පුළුවන්. මම යමක් කියලා එකට කියන්නේ ඒකට ආදරය කියලා කියන්නත් බෑ. මොකද ආදරය කියලා කිව්වම ඒක ටිකක් පටුයි. ආදරයටත් වඩා එහා ගිය අයිති කර ගැනීමක් පිළිබඳව කවදාවත් හිතන්නේ නැති. අනිත් පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ කියලා යුතුයකමක් පිළිබඳව කවදාවත් හිතන්නේ නැති යම් කිසි ප්‍රේමණීය හැඟීමක් මේ ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි ඒකට තවම නමක් නැහැ. කවදාවත් Tamanට ලැබෙන්නේ නැහැ කියලා හොඳින්ම දැනත් ඈත ඉඳගෙන සතුටේදී සතුටු වෙන්නත් දුකේදී දුක් වෙන්නත් පුළුවන් මනසක් තියෙන කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්. ඔබටත් මටත් එහෙම අය ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ලැබෙනවා නම් කෙනෙක්ගේ වාසනාවක්. හැබැයි එහෙම අය බොහොම කලාතුරකින් තමයි අපිට මේ සමාජේ දකින්න ලැබෙන්නේ. අපි ඒකට ආදරය කියලා කියන්නෙත් නැහැ. ඒක ආදරේ නෙමෙයි කියලා කියන්නෙත් නැහැ. ගිහි සයුරු පෙර මිලාන වී යන හිරු රැද්දහරක් වී එන්නම් හැලී පරව යන සුදු මුදු කුසුමක සුවඳ පොදක් වෙන්නම් දැලී පෙරද පසු වෙනා මොහොතක පුර මඩලක් වෙන්නම් වෙනි සවන් යුග අවසන් නින්දක පිරිත් සරින් එන්නම් මෙන් ආත්මයට දැනෙනවා හිරු කිරණක් මෙන් අනන්තයට පෙනෙනවා සෙනෙහසටත් වැඩි හිමක් කොනක් නැති යමක් දී තවම නමක් සොයනවා
නොපෙනී දිවි සදනා හිමිකම් යුතුකම් ආපසු නොම පතනා මලක් වගේ කිරු හැරෙන දිහා බලනා මිහිරි බැඳීමකි මස්සිත ඔබට පුදනා ගිලි සයුරුතෙර මිලාන වී යන හිරු රැස්නකාරක් වී එන්නම් හැලී පරව යන සුදු මුදු කුසුමක සුවඳ පොදක් වෙන්නම් දැලී පැරද පසු පැවෙනා මොහොතක උරමඩලක් වෙන්නම්